නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස පංචිමේ ගහපති භෝගානං ආදියාති. ශ්‍රද්ධාවන්ත කාරුණික පින්වත්නි, අපේ සූත්‍ර හැදෑරීමේ දේශනා මාලාවෙහි අද දේශනාව අංගුත්තර නිකායේ පංචක නිපාතේ මුණ්ඩරාජ වග්ගයේහි එන පංච භෝග ආදිය සූත්‍රය මුල් කරගෙනයි පැවැත්වෙන්නේ. අපේ ජීවිත බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් සංවර්ධනය කරගන්නට අපි කැමතිනම්, අපි ඊට උද්‍යෝගිවත් නම් ඒ සඳහා අපිට උපයෝගී කරගත හැකි දේශනා රැසක් තියෙනවා සූත්‍ර පිටකයේ. අද අපි ඉබඳු සූත්‍රයක් තමයි හදාරන්නේ. මේ සූත්‍රය ඇතුළත් වෙලා තියෙන්නේ අංගුත්තර නිකාය කියන බණ පොතටයි. එහි මුණ්ඩරාජ වග්ග කියන සූත්‍ර එකතුවක් තියෙනවා පංචක නිපාත කියන කොටසේ. ඒ සූත්‍ර එකතුෙහි පංච භෝග ආදිය සුත්ත කියන නමින් දැක්වෙන වැදගත් සූත්‍ර දේශනාව තමයි අද මා ඔබට පැහැදිලි කරලා දෙන්නේ. ඒ සඳහා ඊතා ඉහළ මඟ පෙන්වීමක් සිද්ධ කරන. අපි වැඩියෙන් කැමති හම්බ කරන්න. ඇත්තටම ජීවිතය මොකක්ද කියලා කල්පනා කළොත් ජීවිතය කියන්නේ විවිධ දේවල් එකතු කර ගැනීමක් කියලත් අපිට කියන්න පුළුවන්. හිතන්නත් පුළුවන්. කල්පනා කරන්න පුළුවන්. මේ අපි ජීවිතේ හම්බ කරන දේවල් කොයි විදිහෙන් පරිහරණය කළ යුතුද? ඒ සඳහා වූ වැඩපිළිවෙල මොකක්ද? ඒ ගැන අපිට දැක්මක් තියෙන්න ඕනේ. මේ හම්බ කරන්නේ මට විතරද? හම්බ කරන දේවල් මගේමද? ඊටත් පිළිතුරක් අපිට අවශ්‍යයි. අපි හිතන්නේ මම මගේ කියන මේ පටු සීමාව තුල මේ ඉන්නේ මම තමයි මේ දේවල් කරන්නේ. මම තමයි හම්බ කරන්නේ. ඒවා මට, ඒවා මගේ. අපි මේ දේවල් මේ විදිහෙන්ම බාරගත යුතුයිද බෞද්ධයන් ලෙස? එහෙම නැතිනම් මේ ගැන බුදුහාමුදුරුව අපිට වදාරලා තියෙන සූත්‍ර ඉගෙනගෙන අපි වෙනත් දැක්මක් අපේ ජීවිතේ ඉගෙන ගත යුතුද? ඇති කරගත යුතුද? මේ ගැන හිතන්න ඕනේ. මේ ගැන කල්පනා කරන්න ඕනේ. අන්න ඒ කල්පනාවට මගක් තමයි අද මේ ධර්ම දේශනාවෙන් ඔබට පැහැදිලි කරන්නේ. මේ සූත්‍රය හදාරලා මේ ධර්ම දේශනාව අහලා ඔබට ජීවිතේ කළ යුතු දේ ගැන වැටහීමක් ගොඩනගා ගන්න පුළුවන්. මේ දේශනාව පංච භෝග ආදිය සූත්‍රය. බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමේ වැඩ ඉන්න දවසක උන්වහන්සේ හමු වෙන්න ආපු
අනාථ පිණ්ඩික ගෘහපතියාට දේශනා කළ සූත්‍රයක්, දේශනාවක්. අනාථ පිණ්ඩික ගෘහපතියා බොහෝම ශ්‍රද්ධාවන්තයි. විශාල ධනයක් වියපැහැදම් කරලා ජේතවන මහා විහාරය ඉදිකලේ එතුමායි. එතුමා බුදුරජාණන් වහන්සේගේ අග්‍රදායකයායි. තමන් වහන්සේ මුණගැහෙන්න එදා ආපු අනාථ පිණ්ඩික ගෘහපතියාට බුදුහාමුදුරුවෝ වදාළ බණපදයක් පංචමේ ගහපති බෝගානං ආදියා කියලා බණ පොතේ දැක්වෙනවා. සම්පත් පිළිබඳව ගත යුතු ප්‍රයෝජන පහක් තියෙනවා. භෝග පිළිබඳව ආදේය පහක් තියෙනවා. ආදේය කියලා කියන්නේ ගත යුතු ප්‍රයෝජන. සම්පත් වලින් ගත යුතු ප්‍රයෝජන පහක් තියෙනවා. අන්න ඒ ප්‍රයෝජන පහ ගැනයි බුදුහාමුදුරුවෝ මේ ධර්ම දේශනාවෙන් පැහැදිලි කළේ. අපි ධන ධාන්‍ය, ඉඩකඩම්, මිල මුදල් ඇතුළු කොට ඇති විවිධ දේ හරිහම්බ කරනවා. සම්පත් එකතු කරගන්නවා. භවභෝග එක්රැස් කරගන්නවා. මේ එක්රැස් කරගන්න, එකතු කරගන්න භවභෝග ප්‍රයෝජනයට ගන්න ඕනේ කොහොමද? එක්රැස් කිරීමද කළ යුතු දෙය. නැතිනම් එක්රැස් කරගත්ත දෙයින් ප්‍රයෝජන ලබන එකද කළ යුතු දෙය අපි. ඒ දේ තේරුම් ගන්න ඕනේ. බොහෝ දෙනෙක් එකතු කරනවා. හැබැයි ප්‍රයෝජන ගන්නව අඩුයි. එක්රැස් කොට තැබීම අපි තුල තණ්හාව වැඩි කරනවා. ප්‍රයෝජන ගැනීම භවභෝග වලින් අපි තුල ගුණ වැඩි කරනවා. ඊ අවබෝධය අපි ලබන්න ඕනේ. සම්පත් වලින් භවභෝග වලින් ප්‍රයෝජන ගන්නකොට ගුණ වැඩෙන්නේ කොහොමද? අපි ඒ ගැන දැනගන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ අනාථ පිණ්ඩික ගෘහපතියාට මෙහිම වදාලා. ඉද ගහපති අරිය ශාවකෝ උත්ථාන විරියාදි ගතේහි භෝගේහි බාහා බල පරිචිතේහි සේදා වක්කිත්තේහි ධම්මිකේහි ධම්ම ලද්දේහි අත්තානං සුඛේති පීනේති. මේ ලෝකයේ හොඳට දැනුම් තේරුම් තියෙන කරුණු නොකරුණු අවබෝධ කරගත්ත කල යුතු නොකල යුතු දේ දන්න තුනුරුවන් පිළිබඳ විශ්වාසයක් ඇති ආර්ය ශ්‍රාවකයා බොහොම උත්සාහයෙන් ගතසිත දෙකම මෙහෙයවලා කායික මානසික වීරියේ ඇතිව හොඳට අතපය මෙහෙයවලා බාහු බලයෙන් රැස් කරගත්ත දහඩිය මුගුරු වගුරුවලා කාලය ශ්‍රමය වැය කරලා එකතු කරගත්ත බොහොම දෙහැමි ධාර්මිකව ලබාගත් භවභෝග වලින් මුලින්ම කළ යුතු වන්නේ අත්තානං සුඛේති තමන්ව සුවපත් කරගන්න එකයි. අපි එකතු කරන
භවභෝගවල මූලික පරමාර්ථය මෙයයි. මොකක්ද? තමන් සැප විඳින එක. අත්තානං සුඛේති, තමන්ව සැපවත් කරගන්න එක. පීනේති, තමන්ව පිනව ගන්න එක. සම්මා සුඛං පරිහරති, මෙනවින් සැප විඳින එක. එය තමයි මුලින්ම කළ යුතු දෙය. අපි හම්බ කරන්නේ කොයි විදිහටද? අවුව පින්න වැස්ස නොබලා, දිවා රෑ මහන්සි වෙලා, කාලය ගැන හිතන්නේ නැතිව, දේශගුණය ගැන හිතන්නේ නැතිව, ඒ දේවල් වලට මූණ දෙමින්, ඒවා එක්ක ගැටෙමින්, කාලයත් සමග ගැටෙමින්, දේශගුණ විපර්යාස එක්ක ගැටෙමින්, ඒවට මූණ දෙමින් අපි හම්බ කරන්නේ. ඒ සඳහා අපිට තියෙනවා උත්හාන වීරියක්, අරඹන ලද උත්සාහයක්. ධන ධාන්‍ය භවභෝග රැස්කරන්න අපි යෙදෙන ව්‍යාපාර තියෙනවා, කරන කටයුතු තියෙනවා, කරන රැකී රක්ෂා තියෙනවා. ඒවා පටන් ගත්ත තැන ඉඳලා එහි ප්‍රතිඵලය අපිට ලැබෙන තාක් අපි උත්සාහවත්ව වැඩ කරනවා. අරඹන ලද උත්සාහයෙන් ප්‍රතිඵල ලැබෙන තුරුම අපි වැඩ කටයුතු කරනවා. එතකොටයි භවභෝග ලැබෙන්නේ අපිට. නිකන් හිටියට ලැබෙන්නේ නෑ කිසි දෙයක්. කිසිවක් ලබන්නත් බෑ. දෛවයෙන් සියල්ල ලැබෙන්නේ නෑ. දෛවය සමග උත්සාහය ක්‍රියාත්මක වුණොත් එතන ලොකු ප්‍රතිලාභයක් තියෙනවා. දෛවයත් ක්‍රියාත්මක වෙනවා යම් පමණකින්. හැබැයි දෛවයෙන්ම සියල්ල ලැබෙනවයි කියලා දෙයක් ඇත්තේ නෑ. උත්සාහය මත තමයි අපිට සම්පත් ලැබෙන්නේ, භවභෝග ලැබෙන්නේ. ඒ සඳහා අපි ක්‍රියාත්මක විය යුතුයි. අපේ කය මෙහෙවාගෙන, අපේ සිත මෙහෙවාගෙන, කයට වෙහෙසක් ලබලා දීලා, දහඩිය කඳුළු වගුරුවලා, සිතටත් වෙහෙසක් ලබලා දීලා, ඒ ගැන කටයුතු සංවිධානය කිරීම ආදීන් අපි භවභෝග උපයනවා, සම්පත් රැස් කරගන්නවා. කිසි කෙනෙකුට ඉබේ සම්පත් ලැබෙන්නේ නැති බවයි මේ බුදුහාමුදුරුවෝ පැහැදිලි කළේ. උත්හාන වීරියෙන්, දෑතේ දෙපයේ මහන්සියෙන්, දහඩිය කඳුළු වගුරුවලා, කාලය ශ්‍රමය ගෙවලා දාලා, වියදම් කරලා, ඥානය උපයෝගී කරගෙන, ඥානය මෙහෙවාගෙන, මානසිකව කටයුතු සම්පාදනය කරගෙන වැඩ කළොත් තමයි භවභෝග ලැබෙන්නේ, සම්පත් ලැබෙන්නේ. ඒ සම්පත් ධාර්මිකයි, දෙහැමින් ලබාගත් ඒවා. කිසි කෙනෙකුට කරදර කරලා ලබාගත් ඒවා නෙවෙයි. අපි ඉපිය යුත්තේ ධාර්මිකවයි. අනුන්ගේ දේ කඩා වඩාගෙන නොවේයි. අනුන්ට තලා පෙලා නොවේයි. අනුන්ට පීඩා කරලා නෙවෙයි. මම හම්බ කළේ හොඳින් කියන එක හිතා ගන්න පුළුවන් නම් කාට හරි තමන්ගේ සම්පත් බලබලා ඒ අයගේ සම්පත් ධාර්මිකයි. අනුන්ව පෙළලා පීඩාවට පත් කරලා, අපහසුවට පත් කරලා, අනුන්ගේ ජීවිත අනතුරේ දාලා අපි හම්බ කළොත් ඒවා ධාර්මිකයි. ඒ ගැන සතුටු වෙන්න බෑ අපිට. ඒ නිසා සතුටු වෙන්න පුළුවන් විදිහෙන් උපයන්න ඕනේ. මේ උපයන ධාර්මික භවභෝග, ධාර්මික සම්පත් මුලින්ම අපේ භාවිතයටයි ගත යුතු වන්නේ.
තමන්ගේ සුවය සඳහායි යෙදවිය යුතු වන්නේ. තමන්ගේ සැපත සඳහායි යොදාගත යුතු වන්නේ. ඊට පස්සේ බුදුහාමුදුරු වදාලා මාතා පිතරෝ සුඛේති පීනේති සම්මා සුඛං පරිහරති. තමන්ගේ දෙමව්පියන්ට සංග්‍රහ කරන්න, සත්කාර කරන්න, ඒ අය සුවපත් කරන්න, ඒ අය සැපවත් කරන්න, ඒ අයගේ පිනවීම සඳහා, ඒ අයගේ සුවය සඳහා මේ භවභෝග යෙදවිය යුතුයි. පළමුව තමන්ට, දෙවනුව දෙමව්පියන්ට, අනතුරුව පුත්ත දාර දාසක කම්මකර පෝරිසේ සුඛේති පීනේති සම්මා සුඛං පරිහරති. තමන්ගේ දූ දරුවන්ට, තමන්ගේ අඹු දරුවන්ට, දෙසිදස්සන්ට, කම්කරුවන්ට මේ හැමෝටම සුවය එළවන්න, සුවය ගෙන දෙන්න, ඒ අයගේ සැපත උදා කරන්න, ඒ අය සුවපත් කරන්න තමන්ගේ භවභෝග යොදා ගන්න ඕනේ. අයං පඨමෝ භෝගානං ආදියෝ, මේ තමයි සම්පත් වලින් ගත යුතු පළවෙනි ප්‍රයෝජනය. සම්පත් වලින්, භවභෝග වලින්, මිල මුදලින් අපි ගත යුතු ප්‍රයෝජන අතර පළවෙනි ප්‍රයෝජනය මෙන්න මේකයි. එහි පැති කීපයක් තියෙනවා. පළමු පැත්ත තමන් පිළිබඳවයි. සම්පත් වලින් පළමුව තමන් සැප විඳිය යුතුයි. දෙවනුව දෙමව්පියන්ගේ සැපත උදා කළ යුතුයි. තෙවනුව දරුවන්ගේ, ඊළඟට භාර්යාවගේ, ඊළඟට දැසිදස් කම්කරුවන්ගේ සුවය එළවිය යුතුයි, සැපය එළවිය යුතුයි. මේ තමයි පළමු ප්‍රයෝජනය භෝගයන්ගෙන් ලැබිය යුතු. දෙවැනි ප්‍රයෝජනය බුදුහාමුදුරු වදාලා තමන් උත්ථාන වීරියෙන්, දෑතේ දෙපයේ ශක්තියෙන්, මෙහෙයවීමෙන්, දහඩිය කඳුළු වගුරා කාලයේ ශ්‍රමය වැයකොට උපයාගත් ධාර්මික භවභෝග වලින් මිත්තා මච්චේ සුඛේති පීනේති සම්මා සුඛං පරිහරති. තමන්ගේ යහළුවෝ, මිත්‍රයෝ, ආශ්‍රය නිශ්‍රය කරන අය, මේ සියලු දෙනා සුවපත් කරන්න, ඒ අයගේ සැපත උදා කරන්න ප්‍රයෝජනයට ගත යුතුයි, යොදා ගත යුතුයි. අයං ဒ ුතියෝ භෝගානං ආදියෝ, මේ තමයි සම්පත් පිළිබඳ දෙවැනි ප්‍රයෝජනය. සම්පත් වලින් ගත යුතු දෙවැනි ප්‍රයෝජනය තමයි තමන්ගේ යහළුවන්, මිතුරන් ආදී කොට ඇති යහළු මිත්‍රා මාත්‍ය ආදීන්ගේ සුවය ඇති කිරීම. තමන්ගේ සුවය ඇති කිරීම, දෙමව්පියන්ගේ සුවය ඇති කිරීම, ඊළඟට අඹුදරුවන්ගේ, දෙසිදස් කම්කරුවන්ගේ, තමන් සමග එකට ජීවත් වෙන පිරිසගේ සුවය ඇතිකරන්න, සැපත ඇතිකරන්න සම්පත් ප්‍රයෝජනයට ගන්න ඕනේ. භවභෝග යොදව ගන්න ඕනේ. ඒ පළමු ක්‍රමය. දෙවෙනි ක්‍රමය තමන් එක්ක එකට වැඩ කරන, තමන් එක්ක එකට ගනුදෙනු කරන පිරිස වෙනුවෙන් භවභෝග යොදාගත යුතුයි. ඒවා ප්‍රයෝජනයට ගත යුතුයි. තුන්වෙනි කාරණය ඊළඟට තමන් දුක් මහන්සියෙන්, වීරියෙන් උපයාගත් මේ
භවභෝග ධන සම්පත් ඇතැම් වෙලාවට ගින්නෙන් නැසිලා විනාශ වෙලා යන්න පුළුවන්. වතුරෙන් විනාශ වෙන්න පුළුවන්. ගින්නට අහු වෙලා පිලිසිලා යන්න පුළුවන්. වතුරේ ගහගෙන යන්න පුළුවන්. එහෙම නැතිනම් රජයේ විසින් ඒවා බලහත්කාරයෙන් අත්පත් කරගන්නත් පුළුවන්. සොරුන් විසින් පැහැර ගන්නත් පුළුවන්. තමන්ගේ සතුරන් විසින් නැති කරලා දාන්නත් පුළුවන්. මේ විදිහට මිනිස්සුන්ගේ සම්පත් නැති වෙන්න බලපාන සාධක කීපයක් තියෙනවා. අග්ගිතෝවා ගින්නෙන් පිලිස්සීමෙන් සම්පත් විනාශ වෙන්න පුළුවන්. උදකතෝවා වතුරේ ගහගෙන ගිහින් සම්පත් නැති වෙන්න පුළුවන්. රාජතෝවා රජයෙන් සම්පත් අත්පත් කරගන්නත් පුළුවන්. ඒනුත් Tamanගේ භවභෝග නැති වෙනවා. චෝරතෝවා හොරකම් කරන්නත් පුළුවන්. Tamanගේ සම්පත්. ඒ වාගේම අප්පියතෝවා දායාදතෝ ඇතැම් වෙලාවට අප්‍රිය දේවල් නිසා ආපදා ඇති වෙන්නත් පුළුවන්. අකමැති දේවල් නිසා Taman ආපදා ඇති වෙන්නත් පුළුවන්. ওই විදිහට Tamanගේ සම්පත් නැති වෙන්න බලපාන විවිධ සාධක තියෙනවා. ඔය සාධක නිසා කොයි වෙලාවෙ සම්පත් නැති වෙයිද දන්නේ නැහැ. විනාශ වෙයිද දන්නේ නැහැ. ගිනි ගත්තාම සපුරා පිලිසිලා යනවා සියල්ල. එපමණක් නෙමෙයි. ගම් වතුරට ගහගෙන යනවා. මුහුද ගොඩ ගැලුවොත් ගහගෙන යනවා. වතුරින්. ඇතැම් විට රජවරු පාලකයෝ මිනිස්සුන්ගේ සම්පත් බලෙන් අත්කර ගන්නවා. රාජග්‍රහණයට ලක් කරනවා. හොරු පැහැර ගන්නවා. මේ කොයි විදිහින් හරි සම්පත් විනාශ වෙනවා. තථා රූපාසු ආපදාසු භෝගේහි පරියෝදාය වත්තති. මේ වගේ ආපදා ඇති වුණොත් එහෙම ඒ ආපදාවන් වළක්වා ගන්න මේ භෝගයන් කොයි විදියටද පාවිච්චි කරන්නේ මේ ගැන අවබෝධයක් තියෙන්න ඕනේ. ආපදාවක් විපතක් කරදරයක් ආපු වෙලාවට ප්‍රයෝජනෙට ගන්න භවභෝග කොහොමද ආරක්ෂා කරගත යුත්තේ ඔය ගැන හිතන්න ඕනේ. භෝග සම්පත් පිළිබඳව ඒවා ප්‍රයෝජනෙට ගන්නකොට භවභෝග ධන සම්පත් ප්‍රයෝජනෙට ගන්නකොට හිතන්න ඕනේ, කල්පනා කරන්න ඕනේ අර විදිහේ ආපදා ඇති වුණොත් මම කොහොමද සැපවත් වෙන්නේ? හොඳට මං ජීවත් වෙන්නේ කොහොමද? ඒ ගැන හිතලා තමන්ට නිරුපද්‍රිතව ජීවත් වෙන්න භවභෝග යොදවා ගන්නේ කොහොමද කියන එක ආපදාවලදී කල්පනාවේ තබාගෙන ජීවත් වෙන්න ඕනේ. අයං තතියෝ භෝගානං ආදියෝ මේ තමයි භවභෝග පිළිබඳව ගත යුතු තුන්වැනි ප්‍රයෝජනය. පළමුවැනි ප්‍රයෝජනය භවභෝග වලින් තමන් සැපවත් වීම, දෙමව්පියන් සැපවත් කිරීම, අඹදරුවන් දෙසිදස් කම්කරුවන් සැපවත් කිරීම. දෙවැනි කාරණය යහළු මිතුරන් සැපවත් කිරීම. තුන්වෙනි කාරණය විපත් ආපදා ඇති වුණහම භවභෝග වලින් ඵල ලබන්නේ කොහොමද කියලා හිතාගෙන ඒවා රැකගන්න එක. හතරවෙනි කාරණය බුදුහාමුදුරුවෝ අනාථ පිණ්ඩික ගෘහපතියට වදාලා ගෘහපතිය යම් කෙනෙක් උත්හාන වීරියෙන් දෑති දෙපය
මෙහෙයවීමේ ප්‍රතිඵලයෙන් ලැබපු මේ ධාර්මික ධනයෙන් පංච බලී කත්තා හෝති සත්කාර පහක් කරන්න ඕනේ. සත්කාර වර්ග පහක් කරන්න ඕනේ. තමන්ගේ භවභෝග වලින් ඥාති බලින් ඥාතීන්ට සත්කාර කරන්න ඕනේ. අතිති බලින් ආගන්තුකයන්ට සත්කාර කරන්න ඕනේ. පුබ්බ පේත බලින් තමන් නමින් මියගිය අයට සත්කාර කරන්න ඕනේ. රාජ බලින් රජය වෙනුවෙන් රට වෙනුවෙන් සත්කාර කරන්න ඕනේ. දේවතා බලින් දේවතාවන් වෙනුවෙන් සත්කාර කරන්න ඕනේ. තමන් උපයන භවභෝග වලින් කළ යුතු සත්කාර පහක් තියෙනවා. සත්කාර කියන වචනයට බලි කියන වචනයයි සූත්‍රයේ යෙදিলা තියෙන්නේ. පංච බලී කත්තා හෝති. බලි වර්ග පහක් කරනවා පුද්ගලයා. මොනවද බලි වර්ග පහ? ඥාති බලිය. සත්කාර පහයි. ඥාතීන්ට කරන සත්කාරය ඥාති බලි. ආගන්තුකයන්ට කරන සත්කාරය අතිති බලි. මියගිය අයට කරන සත්කාරය පුබ්බ පේත බලි. රජයට කරන රජුට කරන සත්කාරය රාජ බලි. දෙවියන්ට කරන සත්කාරය දේවතා බලි. මෙන්න මේ බලි වර්ග පහ, මේ සත්කාර පහ කිරීම තමයි හතරවැනි භෝග ආදියය. භෝගයන් පිළිබඳ හතරවැනි ප්‍රයෝජනය තමයි ඔය. අයං චතුත්ථෝ භෝගානං ආදියෝ. මේ තමයි හතරවැනි ප්‍රයෝජනය තමන්ගේ සම්පත් වලින් ගත යුතු, තමන්ගේ භවභෝග වලින් ලැබිය යුතු. මෙතන තියෙනවා පින්වත්නි සත්කාර පහක්. පළවෙනි සත්කාරය ඥාති බලි. නේදයන්ට කරන සත්කාරය. දෙමව්පියෝ ඇරුණුකොට ඊළඟට තමන්ට සම්බන්ධ මාපිය දෙපාර්ශ්වයේ ඥාතිවරු ආවාහ විවාහ ප්‍රාප්ත වුණහම සරණ බන්ධනයට පත් වුණහම ඒ පැතිවලින් එකතු වෙන නෑදෑ පිරිස. හත්මුතු පරපුරක නෑදෑ පිරිස අපිට ඉන්නවා. හතර වර්ගයක නෑදෑ පිරිස අපිට ඉන්නවා. මේ කියන නෑදෑයන්ට සත්කාර කිරීම තමයි පළමු බලිය. ඥාති බලි කිව්වේ අයි. භවභෝග වලින් කළ යුතු බලි වර්ග පහෙන් පළවෙනි බලිය. භවභෝග ඥාතීන්ට සත්කාර කිරීම සඳහා යෙදිය යුතුයි කියන එකයි මෙහි අර්ථය. ඥාති කිව්වහම අපිට ලේ නෑ සබඳකම් තියෙන අය ඉන්නවා. ළඟම නෑදෑයෝ. දුර නෑදෑයොත් ඉන්නවා. මේ ළඟ දුර කොයි නෑදෑයෙක් වුණත් ඒ සියලු දෙනාට කළ යුතු දේ කිරීම තමයි මේ ඥාති බලි කියලා හඳුන්වන්නේ. ඊළඟට දෙවැනිව භවභෝග වලින් සත්කාර කළ යුත්තේ ආගන්තුකයන්ටයි. එය අතිති බලි කියලයි බුදුහාමුදුරුවෝ නම් කරලා තියෙන්නේ. අතිති කියන්නේ ආගන්තුකයන්ට. නිවසට අමුතුවෙන් පැමිණෙන අය ආගන්තුකයෝ. ආගන්තුකයා දෙවියෙක් කියලයි පැරණි ඉන්දීය සමාජයේ පිළිගත්තේ. සර්ව දේව මයෝ තිති කියලා පැරණි
කියමනකුත් තියෙනවා සංස්කෘත සාහිත්‍යයේ. හැම පැත්තෙම බලපුවාම ආගන්තුකයා දෙවියෙක් වගේ කෙනෙක්. දෙවියන්ට සලකන්නා වාගේ ආගන්තුකයන්ට සැලකිය යුතුයි කියලයි එදා පිළිගැනීම තිබුණේ ඉන්දීය සමාජයේ. ආගන්තුකයා වෙනුවෙන් අපි ආහාර පාන වලින් සංග්‍රහ කරනවා. ආසන වලින් සංග්‍රහ කරනවා. ගෙදරට යන්නේ ණයට වතුර පොදකින් කෑම බීම වලින් අපි සංග්‍රහ කරනවා. ඉඳගන්න අසුන් දීලා සංග්‍රහ කරනවා. ප්‍රිය මිහිරි වචන කතා කරලා සංග්‍රහ කරනවා. සිනහවකින් සංග්‍රහ කරනවා. මේ සියල්ලෙන්ම ආගන්තුකයන් වෙනුවෙන් අපිට විවිධ දේවල් කරන්න පුළුවන්. අපි භවභෝග උපයනකොට අපි ළඟට එන යන අයට නොවන අයට සංග්‍රහ කරන්නත් අපිට සිද්ධ වෙනවා. අන්න ඒක තමයි මේ අතිති බලි කියලා කියන්නේ. ආගන්තුකයන්ට සලකන එක. ආගන්තුකයන්ට සලකන්න අපි භවභෝග යොදාගත යුතු වෙනවා. එපමණකුත් නොවේ. තුන්වෙනිව පුබ්බ පේත බලිය සඳහාත් භවභෝග යොදාගත යුතු වෙනවා. පුබ්බ පේත බලි කියන්නේ අපි අතර කලක් ජීවත් වෙලා ඉඳලා අභාවයට පත්වෙච්ච අය වෙනුවෙන් කරන සත්කාරයයි. එය පරලොව ජීවිතය වෙනුවෙන් කරන සත්කාරයක් ඔවුන්ගේ. අභාවයට පත්වෙන අය ජීවත් වෙන කාලය තුල කරන දේවල් අනුව, කියන දේවල් අනුව, හිතන දේවල් අනුව තමයි ඊළඟ තැන උපදින්නේ. අපි දන්නවා ඒ බව. කළ කර්මය අනුව තමයි නැවත උත්පත්තිය ලබන්නේ. පින පවෙහි ප්‍රතිඵලයේ මත තමයි ඒ උපත සැපවත්, එහෙම නැතිනම් දුක්ඛිත තත්ත්වවලටපත් වෙන්නේ. මියගිය අය වෙනුවෙන් ඒ අයගේ පරලොව ජීවිත සුවපත් කරන්න, සාර්ථක කරවන්න ජීවත් වෙන අය කළ යුතු යුතුයකමක් තමයි මේ පුබ්බපේත බලි කියලා කියන්නේ. මියගිය අය වෙනුවෙන් කරන සත්කාරය. ඒ සඳහා බුදුදහමෙන් නිර්දේශ වෙලා තියෙන්නේ සිල්වත් උතුමන් උදෙසා තමන්ගේ ධාර්මික ධනය මෙහි යොදවලා බොහොම ප්‍රසන්න වූ ශ්‍රද්ධා ආදී සිතිවිලි වලින්, ලෝභ ද්වේෂ ආදී සිතිවිලි යටපත් කරගෙන පුණ්‍ය ආහාර පාන ආදී දක්ෂිනා පවත්වලා දන් දීලා ඊන් ලබන ඵලය මියගිය අයට අනුමෝදන් කරන්න පුළුවන් බව තමයි බෞද්ධ නිර්දේශය. ඒ අනුව තමයි බෞද්ධයෝ මියගිය අය වෙනුවෙන් දම්පැන් පිරිනමලා පින් අත්පත් කරගෙන ඒ පින් අනුමෝදන් කරන්නේ ඔවුන්ට. ඒ අනුව මේ මියගිය අය වෙනුවෙන් කළ යුතු සත්කාරය භෝගයන් පිළිබඳව ලැබිය යුතු ප්‍රයෝජන අතර ඉතා වැදගත්. දැන් අපි දැනගත්තා භෝගයන් වලින් ගත යුතු ප්‍රයෝජන අතර හතරවැනි ප්‍රයෝජනය පංච බලි ධර්ම ඉටු කිරීම කියන එකයි. සත්කාර පහක් ඉටු කරන්න භවභෝග යොදාගත යුතුයි. පළමු සත්කාරය ඥාතීන්ට කරන සත්කාරයයි. දෙවැනි සත්කාරය ආගන්තුකයන්ට කරන සත්කාරයයි. තුන්වැනි සත්කාරය මියගිය අයට කරන සත්කාරයයි.
පුණ්‍ය දක්ෂිනා දීමයි ඔවුන්ට. හතරවෙනි සත්කාරය රාජ බලි. රජු වෙනුවෙන් රජය වෙනුවෙන් කළ යුතු දේ. රටේ පාලකයා රට පාලනය කරනකොට පාලනය කළ යුත්තේ ජනතාවට කරදරයක් බාධාවක් ඇති නොවන පරිද්දෙන් ජනතාව රටේ පාලනය සඳහා අවශ්‍ය කරන මිල මුදල් බදු ගෙවීම් ආදියෙන් රජය වෙත ලබා දෙනවා. ජනතාව තමන්ගේ පැත්තෙන් රජයට කළ යුතු දේ කළ යුතුයි. ඒ තමයි රාජ බලි කියන එක. ලෝකේ කොයි කාලේ වුණත් රජය ජනතාව වෙනුවෙන් සේවය කළ යුතුයි. අග්ගඤ්ඤ සූත්‍රයේ දැක්වෙන පරිද්දෙන් මිනිස්සු දුෂ්චරිතවලට යොමු වෙනකොට අනුන්ගේ දේවල් කඩා වඩා ගන්නකොට හොරකම් කරනකොට දුසිරිතේ යෙදෙනකොට ඒ දේවල් වළක්වා ගන්න තමයි මිනිසුන්ම එකතු වෙලා තමන් අතර ඉඳපු හොඳ ආරෝහ පරිණාහ දේහ සම්පත්තියක් තියෙන හොඳ ඇඟපත තියෙන හොඳට කතා කරන්න පුළුවන් උස මහත හැමෝම පිළිගන්න කෙනෙක්ව තෝරගෙන ඔබ පත් කර ගන්නවා අප විසින් අපේ පාලකයා ලෙස. ඒ නිසා මේ මිනිසුන් අතර ඇතිවෙන දුසිරිත් ඔබ පාලනය කරන්න. මිනිස්සුන්ට සැපත උදා කරන්න. කරදර බාධා දුරු කරන්න මිනිස්සු අතර ඇති වෙලා තියෙන කියලා මිනිස්සු රජුව පත් කරගත්තේ. මහා සම්මත රජතුමා ජනතාවගේ සම්මුතියෙන් පත්වෙච්ච කෙනා. අප අතර දැන් දුසිරිත් මතුවෙලා එක එක්කෙනාගේ දේ කඩා වඩා ගන්න තැනට මිනිස්සු පත් වෙලා හොරකම් කරන අය මේ අයට දඬුවම් දෙන්න ඕනේ. ඔබ ඉවත් කළ යුතු අයව ඉවත් කරන්න ඕනේ. ඔබ අපි පත් කර ගන්නවා අපේ පාලකයා ලෙස. මිනිස්සු එහෙම හිතලයි රජුව පත් කරගත්තේ. මිනිස්සුන්ගේ සම්මතයෙන් තමයි රජු පත් උනේ. මුලින්ම ලෝකේ පාලකයා නිර්මාණය වුණේ එහෙමයි. ඒ පාලකයා කරන කටයුතු සඳහා මුල්ම වෙලාවෙත් මිනිස්සු කිව්වා ඔබ අප වෙනුවෙන් කරන දේට අපි ඔබට මෙන්න මේ විදිහෙන් සත්කාර කරනවා. මේ දේවල් අපි දෙනවා. මේ කොටස අපි දෙනවා. අපේ කුඹුරු වලින් මේ කොටස ඔබට අපි ලබලා දෙනවා. ඔබ අපිව පාලනය කරනවා වෙනුවට කියලා මිනිස්සු එදා රජය වෙනුවෙන් වෙන් කළා යම් කොටසක් තමන් උපයන දේවල් වලින්. ඒ නිසා රජය වග කියනවා මිනිස්සුන්ගේ දුසිරිත් වළක්වන්න. මිනිස්සුන්ට සැපත උදා කරන්න. මෙන්න මේ විදියට මිනිස්සු රජය වෙනුවෙන් කළ යුතු යුතුයකම තමයි රාජ බලි කියලා කියන්නේ. අවසාන බලිය දේවතා බලි. දේවතා බලි කියලා කියන්නේ දෙවි දේවතාවුන් වෙනුවෙන් කළ යුතු සත්කාර. මේ ලෝක ධාතුව තුල මිනිසුන්ට අමතරව විවිධ ආකාරයේ සත්ව කොට්ටාස ජීවත් වෙනවා. දේවතාවන් එයින් එක කොට්ටාසයක්. මිනිසුන් අතර চিරාත් කාලීන විශ්වාසයක් පැවතීගෙන එනවා. දිවි දේවතාවුන් තමන්ව ආරක්ෂා කරනවා කියන මේ කාරණය. ඒ නිසා තමන්ව රැකගන්න ආරක්ෂා කරන අභිවෘද්ධිය සලස්සන තමන්ගේ සැපත කැමති වෙන ඉෂ්ඨකාමී අභිවෘද්ධිදායක දෙවිවරුන් උදෙසා කළ යුතු සත්කාර තියෙනවා. අන්න ඒ සත්කාර සඳහා තමන්ගේ භවභෝග යොදාගත යුතුයි.
ඒ තමයි දේවතා බලි. ඔය කියන ඥාතීන් වෙනුවෙන් කරන සත්කාරයට, ඒ වාගේම ආගන්තුකයන් වෙනුවෙන් කරන සත්කාරයට, මියගිය ඥාතීන් වෙනුවෙන් කරන සත්කාරවලට, මියගිය අය වෙනුවෙන් කරන සත්කාරවලට, රජය වෙනුවෙන් කරන දේවල් වලට, දෙවි දේවතාවුන් වෙනුවෙන් කරන සත්කාරවලට තමන්ගේ භවභෝග යොදාගත යුතුයි. ඒ සඳහා තමන්ගේ ධන සම්පත් පාවිච්චි කළ යුතුයි. මේ තමයි හතරවෙනි ක්‍රමය, භවභෝග පාවිච්චි කළ යුතු. දැන් අවසන් ක්‍රමය, පස්වෙනි ක්‍රමය. බුදුහාමුදුරුවෝ වදාලා අනාථපිණ්ඩික ගෘහපතියාට, ගෘහපතිය යම් කිසි ආර්ය ශ්‍රාවකෙක් තමන් උත්හාන වීරියෙන්, දෑතේ දෙපයේ උත්සාහයෙන් හොයා සපයා ගත්ත, එකතු කරගත්ත, රැස් කරගත්ත භවභෝග, ධාර්මික භවභෝග වලින් මෙන්න මේ දේත් කරන්න ඕනේ. මොකක්ද? යේ තේ සමන බ්‍රාහ්මන මද පමාදා පටිවිරතා. මද, ප්‍රමාද ආදී මේ දේවල් වලින්, යෞවන මද, ජීවිත මද ආදී මේ මද වලින්, ඊළඟට විවිධ වූ අකුසල් කරමින් ප්‍රමාද වීම වලින් දුරු වෙලා ජීවත් වෙන ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට තවදුරටත් කියනවා නම් කන්ති සෝරච්චේ නිවිට්ඨා, ඉවසීම, ඒ වගේම අකුසල් නොකිරීම ආදී ගුණවල බැසගෙන ජීවත් වෙන මහාන බමුණෝ ඉන්නවා මේ ලෝකේ. ශ්‍රමණ බ්‍රාහ්මණයෝ ඉන්නවා මේ ලෝකේ. ඒක මත්තානං දමෙන්ති. ඒ අය තමන්ව දමනය කරගනිමින් තමයි ඉන්නේ. ගිහි ජීවිත වලින් අයින් වෙලා, විවාහ වෙන්නේ නැතිව, රැකී රක්ෂා වල නොයෙදී ශ්‍රමණ බ්‍රාහ්මණයෝ ඉන්නවා මේ ලෝකේ, තමන්ව දමනය කරමින් ඉන්න. ඒක මත්තානං සමෙන්ති. ඒක මත්තානං පරිනිබ්බාපෙන්ති. තමන්ව දමනය කරන, තමන්ව සමනය කරන, තමන්ව නිමා ගන්න ශ්‍රමණ බ්‍රාහ්මණයෝ, මහාන බමුණෝ ඉන්නවා මේ ලෝකේ. තථා රූපේසු සමන බ්‍රාහ්මනේසු උද්දග්ගිකං දක්ඛිනං පතිට්ඨාපේති සෝ වග්ගිකං සුඛ විපාකං සග්ග සංවත්තනිකං. මෙන්න මේ විදිහට ගිහි ගෙවල් අතෑරලා, මද ප්‍රමාද ආදීන් දුරු වෙලා, ඉවසීම, සුරත බව වාගේ ගුණවලට බැසගෙන, තමන්ව දමනය කරගෙන, සමනය කරගෙන, නිවාගෙන ජීවත් වෙන මහාන බමුණන්ට දන් දෙන්න ඕනේ. දක්ඛිනං පතිට්ඨාපේති. ඒ අයට පරිත්‍යාග කරන්න ඕනේ. ඒ අය තමන් උපයන්නේ නැහැ. ඒ නිසා තමන් උපයන්නේ නැති පිරිසක් වෙන මේ ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට ඔබලාගේ භවභෝග වලින් පරිත්‍යාග කරන්න ඕනේ. ඒ පරිත්‍යාග කළ යුත්තේ උද්දග්ගිකං, උඩට යන විපාක මේවායේ තියෙන නිසායි. පරිත්‍යාග කරපුවාම ඒ තුල ඇති කරගන්න සිටිවිලිත් එක්ක ඊයින් ලැබෙන විපාකවල ආනිසංස ඉහළ භවවල උත්පත්තිය ලබන්න හේතු වෙනවා. සුගතිය උත්පත්තිය ඇති කරනවා. සෝ වග්ගිකං සුඛ විපාකං සග්ග සංවත්තනිකං. සුඛ විපාක ඇති කරනවා. සුගතියට යන්න පුළුවන් මාවත සැකසෙනවා මේ හරහා. ඒ නිසා සුගතිගාමී මාවත උදා කරන මේ ඉහළ විපාක ගෙන දෙන
පරිත්‍යාගය පුරුදු කරන්න ඕනේ. පරිත්‍යාගය සඳහා භවභෝග යොදා ගන්න ඕනේ. ඔබ හම්බ කරන, ඔබ උපයන අයං පංචමෝ භෝගානං ආදියෝ, මේ තමයි භෝගයන් පිළිබඳ පස්වෙනි ප්‍රයෝජනය බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරපු. දැන් අපි දැනගත්තා භවභෝග උපයන්නේ කොහොමද? ඒ උපයන භවභෝග ප්‍රයෝජනයට ගත යුත්තේ කොහොමද? ඒ බඳු ප්‍රයෝජනයට ගත යුතු ආකාර පහක් තියෙනවා. ඒ ආකාර පහ මම දැන් පැහැදිලි කළා. කවුරු හරි කෙනෙක් කල්පනාවට ගත්තොත් එහෙම ඉමේ පංච භෝගානං ආදියේ ආදියතෝ භෝගා පරික්කයන් ගච්ඡanti, මේ විදිහට භවභෝග පරිහරණය කරනකොට ආකාර පහකින් කොහොමද? පළමුව තමන්ට කණ්ඩ බොණ්ඩ, දෙමව්පියන්ට සලකන්න, අඹදරුවන්ට දැසිදස් කම්කරුවන්ට සලකන්න. දෙවනුව යහළු මිතුරන්ට සලකන්න. තුන්වෙනුව ආපදාවලදී යොදා ගන්න. හතරවෙනුව පංච බලිධර්ම ඉටු කරන්න. පස්වෙනුව ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට දන් දෙන්න. මේ භෝග යොදා ගන්නකොට මේවා නැති වෙලා යනවනේ, මේවා අඩු වෙලා යනවනේ කියලා කල්පනා කරන්න පුළුවන්. එහෙම කල්පනා කරනකොට අපිට බුදුහාමුදුරු ඉගැන්නුවා හිතාගන්න තියෙන්නේ මේ සම්පත් මම යොදා ගන්නකොට, මේ භවභෝග පරිහරණය කරනකොට භවභෝග අඩු වෙලා යන්න පුළුවන්. හැබැයි මේ භවභෝග අඩු වෙලා ගියාට මම මේන් ලබා ගන්න කුසලය ඊට වඩා වැඩි. මීට වඩා ඉහළ කුසලයක් අත්පත් කරගන්න පුළුවන් වෙනවා. ඒ නිසා විපිලිසර නොවි මේ භවභෝග අඩු වෙලා යනවා, මිල මුදල් අඩු වෙනවා, මේ දේවල් කරන්න ගියාම කියන තැනින් විපිලිසර වෙන්නේ නැතිව මේක දකින්න ඕනේ ජීවිතය තුළ. ඒ දකිනකොට තමන්ට පුළුවන් නම් හිතන්න බුත්තා භෝගා භතා භච්චා විතින්නා ආපදාසුමේ, මම එක්රැස් කරගත්ත සම්පත් පරිභෝග කළා. දෙමව්පියන් ආදි කොට ඇති සැලකිය යුතු අයට සලකණ්ඩත් යොදාගත්තා. ආපදාවලදී විපත්වලදී පාවිච්චි කළා. උද්දග්ගා දක්ඛිනා දින්නා අතෝ පංච බලී කතා, මම ඉහළ විපාක ලැබෙන දන් දීම් ආදියත් සිද්ධ කළා. ඒ වගේම නෑයන්ට සලකන්න, ආගන්තුකයන්ට සලකන්න, මියගිය අයට සලකන්න, රජයට සලකන්න, දේවතාවන්ට සලකන්න මම යොදව ගත්තා. මේ විදියට කල්පනා කරනකොට තමන් එකතු කරගත්ත සම්පත් නිසි පරිදි ප්‍රයෝජන ගත්තාය කියලා. යදත්තං භෝගං ඉච්ඡෙය්‍ය පණ්ඩිතෝ ඝරමා වසං සෝමි අත්තෝ අනුප්පත්තෝ කතං අනනුතාපියං. ගිහිගෙයි වාසය කරන කෙනෙක් හැටියට මම එකතු කරගත්ත දේවල් වලින්, හම්බ කරගත්ත දේවල් වලින් යම් දෙයක් බලාපොරොත්තු වෙනවා නම් අන්න ඒ දේ මම දැන් ඉටු කළා, නිම කළා, කරලා අවසන් කළා. සෝමි අත්තෝ අනුප්පත්තෝ, මම මගේ සම්පත් වලින් නියම ඵලය ලැබුවා. ඒ නිසා කතං අනනුතාපියං, මම මගේ ජීවිතය ගැන පසු නොතෙවෙන්න වැඩ කටයුතු කරගත්තා කියලා එයා සතුටු වෙනවා. ඒතං අනුස්සරං මච්චෝ අරිය ධම්මේ ටිතෝ නරෝ ඉදේවනං පසංසන්ති පෙච්ච සග්ගේ පමෝදති. මේ විදියට මතක් කරගන්නකොට මම මගේ සම්පත් නිසි පරිදි පරිහරණය කළා.
මම හම්බ කරපු දේවල් මම හොඳට ප්‍රයෝජන ගත්තා. ඒ දේවල් වලින් කළ යුතු දේවල් මම කළා. ඒ නිසා මම හොඳට මගේ ජීවිතේ ගත කළා. කළ යුතු දේවල් කරපු නිසා මම උපයපු සම්පත් වලින් මගේ ජීවිතය පසුතැවෙන්නේ නැති ජීවිතයක්. මගේ ජීවිතය අනනුතාපීය ජීවිතයක් කියලා කවුරු හරි කෙනෙක් කල්පනා කරනවා නම් අන්න ඒ කෙනා ඉදේව නං පසංසන්ති. මෙලවදීම එයා ප්‍රශංසා ලබන කෙනෙක් වෙනවා. පෙච්ච සග්ගේ පමෝදති මරණින් මත්තේ සුගතියේ ඉපදිලා සතුටු වෙන කෙනෙක් බවටත් පත් වෙනවා. ඒ නිසා මෙලව සතුටු වෙන්න පුළුවන්, මරණින් මත්තේ සුගතියේ උපදින්න පුළුවන් අනනුතාපීය ජීවිතයක් ඔබ ගත කරන්න ඕනේ මේ දිවි ගමන තුල. ඒ සඳහා හම්බ කරන දේවල් ප්‍රයෝජනෙට ගන්න 5 ආකාරයකින්. තමන් හම්බ කරන දේවල් එකතු කරලාම නොතියාගෙන තමන් ප්‍රයෝජන විඳින්න. තමන් ඵල ලබන්න. එයින් හොඳට කාලා බීලා සැපසේ ඉන්න. දෙමව්පියන්ට සලකන්න. දරුවන්ට සලකන්න. අඹු දරුවන් පෝෂණය කරන්න. දැසිදස් කම්කරුවන්ට සලකන්න. තමන්ගේ යහළු මිත්‍රයන්ට සලකන්න. ඒ අය එකට වැඩ කටයුතු කරන්න. තමන්ගේ සම්පත් පරිහරණය කරගෙන. එපමණක් නෙමෙයි. ආපදාවලදී ප්‍රයෝජන ලබා ගන්න. විපත් ආවට පස්සේ රැස් කරලා තියාගත්ත සම්පත් වලින් ප්‍රයෝජන විඳින්න. ගෙවල් දොරවල් හදාගෙන හොඳට කටයුතු කරන්න. එපමණක් නෙමෙයි. නෑයන්ට සලකන්න. ආගන්තුකයන්ටත් සලකන්න. මියගිය අයටත් සලකන්න. පින් අනුමෝදන් කිරීම ආදී කටයුතු සිද්ධ කරලා දන් පෑන් දීලා. රජයටත් කළ යුතු දේවල් කරන්න. ජනතාව පුරවැසියන් හැටියට දිවි දේවතාවුන් වෙනුවෙනුත් කළ යුතු පුද සත්කාර ආදී කරන්න. පංච බලි ධර්ම ඉටු කරන්න. ගිහි ගෙවල් අතෑරලා පැවිදි වෙලා මද ප්‍රමාද ආදී අගුණ නැති කරමින් කන්ති සෝරච්ච ආදී ගුණ වඩන ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට දම්පැන් දීලා ඒ අයගේ ජීවිත ගත කරන්න පහසුවක් ඇති කරවන්න. මෙන්න මේ විදිහට කටයුතු කළොත් පංච භෝග ආදී ධර්මයන් සපුරා ගත්තොත් භෝගයන් ප්‍රයෝජනයට ගත යුතු 5 ආකාරයෙන් ඔබ ඔබේ භවභෝග පරිහරණය කළොත් ඔබට අනනුතාපීය ජීවිතයක් ගත කරන්න පුළුවන්. ඔබ හැම දිනාට ඉබඳු ජීවිත ගත කරන්නට මේ සූත්‍ර හැදෑරීම තුලින් වාසනාව උදා වේවා, අවබෝධය ලැබේවා කියලා ප්‍රාර්ථනා තබන්නට හොඳයි. අද අංගුත්තර නිකායේ පංචක නිපාතයේ එන පංච භෝග ආදී සූත්‍රය ශ්‍රවණය කිරීමෙන් හැදෑරීමෙන් ජීවිත අවබෝධය ඔබ ලබා ගත්තා. ඒ අනුව ඔබේ ජීවිතේ හැඩගස්වා ගන්න, ඔබේ දරුවන්ගේ ජීවිත හැඩගස්ස ගන්න, ඔබ දන්නා කියන අයගේ ජීවිතවලට මේ උපදේශය ලබා දෙන්න, ඒ අයට ධර්මයෙන් සංග්‍රහ කරන්න. මේ සූත්‍ර හැදෑරීමේ දේශනා ශ්‍රවණය කිරීම තුළින් අත්පත් කරගත් උදාර කුසල් මහිමෙන් ජයමග රූපවාහිනී නාලිකාවේ නිර්මාතෘ හා සභාපති අපේ උඩුදුම්බර කාශ්‍යප ස්වාමීන්ද්‍රයන් වහන්සේ ඇතුළු සත්පුරුෂයන් වහන්සේලාටත් අපි හැමදෙනාටමත් උතුම් වූ ධර්මාවබෝධය ලැබීමෙන් නිවන් සුව අත්වේවායි සාදු කියා ප්‍රාර්ථනා තබමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං.